පුතේ අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 11 රාජ්‍ය පොතේ විද්‍යුත් රසායනය කියන පාඩමේ විද්‍යුත් විච්ඡේදනය කියන කොටස. ඔයාලට වැදගත් මොනවා හරි දෙයක් තියෙනවා නම් මේ වීඩියෝ එක මෙහෙම නතර කරලා ඔයා ඒ ටික ලියා ගන්න. ලියාගෙන ආයෙ වීඩියෝ එක බලන්න. ඔයාලා මේ වීඩියෝ එක තුලින් සම්පූර්ණයෙන්ම විද්‍යුත් විච්ඡේදනය කියන කොටස සම්පූර්ණයෙන්ම මුලින් ඉඳන් අකට සරලවම කියලා දෙනවා. හරි. එහෙනම් අපි යමු පාඩමට. පුතේ විද්‍යුත් විච්ඡේදනය කියලා කියන්නේ පුතේ විදුලිය ගමන් කරන ද්‍රාවණ වලින් විදුලිය ගමන් කරන සලස්වල සිද්ධ කරන රසායනික විපර්යාස වලට එනම් පුතේ උඩට ප්‍රශ්නයක් එනවා මේ ලෝකේ තියෙන හැම ද්‍රාවණයක්ම විදුලිය ගමන් කරනවද නැද්ද පුතේ මේ ලෝකේ තියෙන හැම ද්‍රවයක් වලින්ම විදුලිය ගමන් කරන්නේ නැහැ ප්‍රධාන වශයෙන් අප්‍රාණ මේ පාඩමේදී උගන්වනවා ද්‍රාවණ හතරක් තුලින් විතරයි විදුලිය ගමන් කරන්නේ එනම් පුතේ අපි එක එක බලමු ඒවා මොනවද කියලා පුතේ පළවෙනි එක අයනික සංයෝගවල ජලීය ද්‍රාවණ පුතේ මොනවාද මේ අයනික සංයෝගවල ජලීය ද්‍රාවණයක් කියලා කියන්නේ පුතේ අයනික සංයෝගවල ජලීය ද්‍රාවණයක් කියලා කියන්නේ පුතේ අයනික සංයෝගය ජලයේ දිය කරන හදාගන්න ද්‍රාවණයක් පොඩ බලමු උදාහරණයක් පුතේ වදන්නවා සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ පුතේ ලුණු सोडियम क्लोराइड කියන්නේ අයනික සංයෝගය ඉරාදෙන්නේ සෝඩියම් අයනේ ක්ලෝරින් අයනේ එකතු වෙලා එහෙනම් පුතේ බීකරයක් අරගෙන සෝඩියම් කැන ටිකක් දාන්න බීකරයක් අරගෙන සෝඩියම් කැන ටිකක් දාලා මේ සෝඩියම් කැන වල ජලය දාලා දිය කරන්න ඔන්න හැදෙනවා පුතේ සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය එහෙනම් පුතේ අයනික සංයෝගය ජලයේ දිය කරලා අදාගන්න ද්‍රාවණ වලට කියනවා අයනික සංයෝග වල ජලීය ද්‍රාවක කියලා. දැන් අපි යමු දෙවැනි එකට. දෙවැනි එක පුතේ අයනික සංයෝග වල විලීන ද්‍රාවක. පුතේ මොකක්ද මේ අයනික සංයෝග වල විලීන ද්‍රාවක කියලා කියන්නේ? ඔයාලට මතකයි ඉස්සෙල්ලා අයනික සංයෝග වල ජලීය ද්‍රාවණයක් අපි අදාගත්තේ කොහොමද? අයනික සංයෝගය ජලයේ දියගෙන අදාළත් ද්‍රාවණ වලට අයනික සංයෝග වල ජලීය ද්‍රාවණ කියලා. උදේ අයනික සංයෝග වල විලීන ද්‍රාවණ අදාගන්න එහෙම. උදාහරණයක් මම ගන්නවා ආයේ සෝඩියම් ක්ලෝරයිඩ් මොකද සෝඩියම් ක්ලෝරයිඩ් කියන උදාහරණයක් සංයෝගය. උදේ මම ගන්නවා ලුණු කැටි ටිකක්. ලුණු කැටි ටිකක් අරගෙන මෙයාවම රත් කරනවා. මොන්න පුතේ ඔයාලට පේනවා මේ ලුණු කැට ටික දියලයක් බවට පත් වෙන්න පටන් ගන්නවා. නැත්නම් ද්‍රවයක් බවට පත් වෙන්න පටන් ගන්නවා. ඔන්න පුතේ දැන් මේ ලුණු කැට දිය වුණා. දැන් මෙතන තියෙන ලුණු ද්‍රවය. අපි මේක පුතේ ජලය වලට මොනවාක්ද දැම්මේ නැහැ. කරේ මෙයාව ලුණු කැට ටික ද්‍රවාංකයේ වෙනකම් රත් කරපු විතර ඒක මෙන්න මෙතන ලුණු ද්‍රවයක් වෙනවා. දැන් පුතේ ඔයාලට මෙතන පේනවා මෙතන මේ ද්‍රවයේ ඉන්නේ ලුණු විතරමයි. වෙන කවුරුත් නැහැ. ජලය වලට කවුරුත් නැහැ. සංශුද්ධ සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රවයක් විතරමයි ඉන්නේ. එහෙනම් පුතේ අයනික සංයෝගය ද්‍රවාංකයේ දක්වා රත් කරලා ලබා ගන්න ද්‍රාවණ වලට කියනවා අයනික සංයෝග වල විලීන ද්‍රාවණ කියලා. එතකොට පුතේ ඔයාලා විද්‍යුත් විච්ඡේදනයේ විද්‍යුත් ගමන් කරන දෙවෙනි ද්‍රාවණ වර්ගය තමයි අයනික සංයෝග වල විලීන ද්‍රාවණ. එයාට ගන්නවා සෝඩියම් ක්ලෝරයිඩ් විලීන ද්‍රාවණය කියලා. හරි පුතේ අපි යමු තුන්වෙනි විද්‍යුත් විච්ඡේදය ඉගෙන ගන්න. පුතේ තුන්වෙනි එක අම්ල. පුතේ අම්ලහන කොහොමද විදුලිය ගමන් කරන්නේ? ඔයා මේකෙන් දන්නවා අම්ල ප්‍රධාන වශයෙන් ජාති දෙකක් ඉන්නවා. දුබල අම්ල සහ ප්‍රබල අම්ල කියලා. පුතේ ඔයා දන්නවා ප්‍රබල අම්ල ජාති තුනයි තියෙන්නේ. විද්‍යාගාරයේ ප්‍රබල අම්ල ජාති තුනයි. කවුද තුන දෙනා? HCl, H2SO4 HNO3 ඔයා මෙයාට ඉගෙනගෙන ඉගෙන ගන්න නැහැ. ඔයා මෙයාට ඉගෙනගෙන ඉගෙන ගන්න. HCl ඉගෙන ගන්නවා කියන්නේ H+ දාන Cl-. සල්ෆේට් ඉගෙන ගන්නවා කියන්නේ H+ දාන සල්ෆේට්. නයිට්‍රේට් ඉගෙන ගන්නවා කියන්නේ H+ දාන NO3-. මෙයාට ප්‍රබල අම්ල. දුබල අම්ල ගත්තොත් දුබල අම්ල CH3COOH. මෙයා ඉගෙන ගන්නවා පුතේ एसिडिक का मेरा रिडोना में एसिटेट आयन है एसिटेट आयन है
H plus එනකොට ඔයාලට තේරෙනවා අම්ලාරාදයෙන් විදුලිය ගමන් කරන්න පුළුවන් කියලා. මොකද මෙයාලා නිදහස් අයන ලබා දෙනවා. මෙතන ඉන්න නිදහස් අයන මේ හැම එකනම නිදහස් අයන ලබා දෙන නිසා ඔයාලට තේරෙනවා අම්ලාරාදයෙන් විදුලිය ගමන් කරන්න පුළුවන් කියලා. අපි ඉගෙන ගන්න හතරවෙනි විද්‍යුත් විච්ඡේදය තමයි පුතේ බාෂ්ම. එහෙනම් බාෂ්ම ආවම හොඳට විදුලිය ගමන් කරනවා. අපි බලමු. පුතේ ඔයාලට විද්‍යාගාරයේ තියෙන ප්‍රබල බාෂ්ම දෙකක්. විද්‍යාගාරයේ තියෙන පුතේ ප්‍රබල බාෂ්ම දෙකක්. අවුත් ප්‍රබල බාෂ්ම දෙක පුතේ විද්‍යාගාරයේ ඉන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්. පුතේ දුබල බාෂ්මයක් කොහොමද කිව්වොත් දුබල බාෂ්මයක් කොහොමද කිව්වොත් මට ගන්න පුළුවන්. Ammonium hydroxide. Wala pude sodium hydroxide विघटने होना है sodium plus धन OH minus. Potassium hydroxide विघटने होना है K plus धन OH minus. और अगर मुझे दुबला भाषा में ammonium hydroxide विघटने होना है NH4 plus धन OH minus. ऐना पुदे मैं यहाँ लगना और पेना मैं विघटने होना है इधर साइड में निकल दिया और पेना मैं विघटने होना है නිදහස් අයන ද්‍රාවණයට ඇවිල්ලා තියෙනවා. එහෙනම් පුතේ බෂ්මානවා විදුලිය මතර ගමන් කරන්න පුළුවන්. හරිද? එහෙනම් අපි මෙච්චර වෙලා කතා කරේ විදුලිය ගමන් කරන ද්‍රාවණ ಜಾති හතර ගැන. පළවෙනි එක නා ආයනික සංයෝග වල ජලීය ද්‍රාවණ, දෙවෙනි එක නා ආයනික සංයෝග වල විලීන ද්‍රාවණ, ආම්ල, බෂ්ම. මේ ಜಾති හතරම පුතේ හතර විදුලිය සංයෝජනය කරන ද්‍රාවණ. අපි ඒ නිසා ආයනික විද්‍යුත් විච්ඡේදය කියලා. ඔය වගේ පුතේ විදුලිය ගමන් කරන ද්‍රාවණ වලට අපි කියනවා විද්‍යුත් අවිච්ඡේදය කියලා. මොනවද පුතේ විද්‍යුත් අවිච්ඡේදය? ඔය විද්‍යුත් අවිච්ඡේදය කියලා ඉගෙන ගන්නවා සංශුද්ධ ජලය සහ කාබනික ද්‍රව්‍ය. පුතේ කාබනික ද්‍රව්‍යයන් අතර ගන්න පුළුවන් පෙට්‍රල්, භූමි තෙල්, හෙක්සේන් වගේ ಜಾති ගන්න පුළුවන්. එහෙනම් පුතේ විදුලිය ගමන් කරන නැති ද්‍රාවණ වලට කියනවා විද්‍යුත් අවිච්ඡේදය කියලා. දැන් අපි කතා කරන්න යනවා විද්‍යුත් විච්ඡේදන කෝෂයක් ගැන. පුතේ මම මේ අතර කියනවාට විද්‍යුත් විච්ඡේදන කෝෂයක්. මේ අතර පුතේ වාට ද්‍රාවණ කිහිපයක් විද්‍යුත් විච්ඡේදනය කරන්න ඉගෙන ගන්න ඕන. හරි සරලයි. එකම තියරිය තියෙන්නේ. ඔයා තියරිය හරියට දන්නවා නම් හැම කෝෂෙම අප්ලයි කරගන්න පුළුවන්. මම දන්නවා මේ ඒකේ විද්‍යුත් රසායනික කෝෂ ඉගෙනගෙන තියෙනවා. ඒක පුතේ මම හිතන්නේ ඔයාලට දාන්නවා ඇනෝඩ් කියන්නේ මොකක්ද? කැතෝඩ් කියන්නේ මොකක්ද? ඔක්සිකරණයක් කියන්නේ මොකක්ද? ඔක්සිහරණයක් කියන්නේ මොකක්ද? ආර්ධ ප්‍රතික්‍රියාවක් කියන්නේ මොකක්ද? මේ වගේ විද්‍යුත් රසායනයේ තියෙන අලුත් වචන ටික දැන් මම හිතන්නේ ඔයාලා ඉගෙනගෙන තියෙන්නේ. අපි ඒව උදාහරණ බලමු. විද්‍යුත් රසායනික කෝෂ ඉගෙන ගන්න. පුතේ මේ විද්‍යුත් රසායනික කෝෂ ඉගෙන ගන්න නම් පොඩක් මේකට අදාළ සම්මුති කීපයක් තියෙනවා. මේකට අදාළ නීති කීපයක් තියෙනවා. විද්‍යුත් රසායනික කෝෂ වගේ නෙමෙයි විද්‍යුත් විච්ඡේදන කෝෂේවා ඉගෙන ගන්නකොට නීති සෙට් එකක් තියෙනවා. මේකේ ඇනෝඩ් කැතෝඩ් තර්ක කරලා ගන්න දෙයක් නෑ විද්‍යුත් රසායනික කෝෂෙදි වගේ. මේක හරියට සරලයි. ඇනෝඩ් කැතෝඩ් විද්‍යුත් රසායනික කෝෂවලදී තර්ක කරන්න දෙයක් නෑ. කෙලින්ම මේකේ පළවෙනි නීතිය තමයි පළවෙනි සම්මුතිය තමයි මේක විද්‍යුත් රසායනික කෝෂයක්. එහෙනම් මේකට කෝෂයක් භාවිතා කරනවා. එහෙනම් පුතේ කෝෂයේ ධනාග්‍රය සම්බන්ධ වෙලා තියෙන ඉලෙක්ට්‍රෝඩය ධන ඉලෙක්ට්‍රෝඩය කියලා මට කියන්න පුළුවන්. කෝෂයේ ඍණාග්‍රය සම්බන්ධ වෙලා තියෙන ඉලෙක්ට්‍රෝඩය කෝෂයේ ඍණ ඉලෙක්ට්‍රෝඩය කියලා කියන්න පුළුවන්. ඔක තමයි පළවෙනි එක. එහෙනම් පුතේ මුලින්ම ධන ඍණ අවුල ගත්තා. ඊට පස්සේ පුතේ අපි යමු දැන් පුතේ මම සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය විද්‍යුත් විච්ඡේදනය කරන්න හදන්නේ කියලා. මම විද්‍යුත් විච්ඡේදනය කරන්න හදන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය. විලීන සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය. එහෙනම් පුතේ මේ ද්‍රාවණයේ ඉන්න අයන තමයි සෝඩියම් ප්ලස් ක්ලෝරින් මයිනස්. ඔය දෙක තමයි මේ ද්‍රාවණයේ ඉන්න අයන දෙක. එහෙනම් පුතේ ඔයාලා දන්නවා ධන අයන යන්නේ පුතේ ඍණ ඉලෙක්ට්‍රෝඩය අසල. ඍණ අයන පුතේ ඍණ අයන ධන ඉලෙක්ට්‍රෝඩය අසලට. ඔයාලට තේරෙන්නේ ධන අයන ඍණ ඉලෙක්ට්‍රෝඩය අසලට ගිහිල්ලා මෙතනින් ඉලෙක්ට්‍රෝන ලබාගෙන මෙයාට ඔක්සිහරණය වෙනවා. එහෙනම් පුතේ ඍණ ඉලෙක්ට්‍රෝඩය අසල වෙන්නේ ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව. නැත්නම් ඔක්සිහරණ ප්‍රතික්‍රියාව. ඔයාලට තේරෙනවා පුතේ ධන ඉලෙක්ට්‍රෝඩය අසල යන්නේ ඍණායන සෙට් එක. ධන ඉලෙක්ට්‍රෝඩය අසල යන්නේ ඍණායන සෙට් එක. එහෙනම් පුතේ ඍණායන මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන පිට කරලා ඔක්සිකරණයක් සිද්ධ වෙනවා. එහෙනම් හොඳට මතක තියාගන්න පුතේ ඍණ ඉලෙක්ට්‍රෝඩය අසල වෙන්නේ ඔක්සිහරණය. ධන ඉලෙක්ට්‍රෝඩය අසල වෙන්නේ ඔක්සිකරණය. එහෙනම් පුතේ මෙතන සිද්ධ වෙන්නේ ඔක්සිකරණ
අර්ධ ප්‍රතික්‍රියාව. මෙතන වෙන්නේ ඔක්සි හරණ අර්ධ ප්‍රතික්‍රියාව. කොහොමද කියන්නේ පුතේ? විද්‍යුත් රසායනික කෝෂයක් වේවා, විද්‍යුත් විච්ඡේදන කෝෂයක් වේවා. ඔක්සිකරණය වෙන්නේ කොතනද? ඔක්සිකරණය වෙන්නේ කොතනද? ඒක ඇනෝඩේ පුතේ. ඒක ඇනෝඩේ. ඔක්සි හරණය වෙන්නේ කොතනද? ඒක කැතෝඩේ. එහෙනම් පුතේ ඔන්න ඇනෝඩ් කැතෝඩ් දැන් අපි අල්ලගත්තා. ඇනෝඩ් කැතෝඩ් අල්ලගන්න ලේසි විදිය තමයි ඒක. ඔක්සිකරණය වෙන්නේ කොතනද? ඒක ඇනෝඩේ. ඔක්සි හරණය වෙන්නේ කොතනද? ඒක කැතෝඩේ කියන්න පුළුවන්. එහෙනම් පුතේ කෝෂයේ ධනාංකය මෙතන ධන ඉලෙක්ට්‍රෝඩය කියලා සලකන්න පුළුවන්. කෝෂයේ ඍණාංකයට සම්බන්ධ ඉලෙක්ට්‍රෝඩය කෝෂයේ ඍණ ඉලෙක්ට්‍රෝඩය කියලා සලකන්න පුළුවන්. ඇනෝඩ් කැතෝඩ් අල්ලගත්තා. එහෙනම් පුතේ යන ද්‍රවණයට අත් කරගත්තා. මේ ගණන් ටික අපිට හදා ගන්න හරිම ලේසි සහ මේකේ තියරි හරිම පහසුයි. එහෙනම් පුතේ වැදගත් කාරණාවක් තියෙනවා. පුතේ දැන් මෙතන ද්‍රාවකයේ රවට්ටම වෙන්න විලීන සෝඩියම් ක්ලෝරයිඩ් නිසා හිටියේ සෝඩියම් ධනායන විතරයි. ඊට පුතේ ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් ජලීය සෝඩියම් ක්ලෝරයිඩ්. එතකොට පුතේ දැන් මේ ද්‍රාවකයේ ඉන්න අයන ගත්තා ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ ජලයක් තියෙනවා. ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ ජලයක් තියෙනවා. එහෙනම් පුතේ දැන් මේ ද්‍රාවකයේ අයන ගන්න. එතකොට දැන් අයන ගන්න කීයක් තියෙනවද? මෙතන ජලයෙන් එනවා H+OH- සෝඩියම් ක්ලෝරයිඩ් වලින් එනවා Na+Cl-. එහෙනම් පුතේ ද්‍රාවණයේ දැන් ඉන්න අයන තමයි සෝඩියම් ප්ලස් ඉන්නවා, H+ ඉන්නවා, Cl- ඉන්නවා, OH- ඉන්නවා. දැන් පුතේ ද්‍රාවණයේ ධනායන දෙකයි ඍණායන දෙකයි ඉන්නවා. එහෙනම් පුතේ දැන් අපි බලන්න ඕන ඍණ ඉලෙක්ට්‍රෝඩය ඇසලට යන්නේ කවුද? එහෙනම් පුතේ මතක තියාගන්න මේක වැටෙනවා. ද්‍රාවණයේ ධනායන කිහිපයක් ඉන්නවා. කැතෝඩේ ඇසලට යන්නේ නැත්නම් ඔක්සි හරණය වෙන්නේ සක්‍රියතාව ශ්‍රේණියේ පල්ලෙහා ඉන්න ඉන්නවා. එහෙනම් පුතේ මෙතන සෝඩියම් වලින් හයිඩ්‍රජන් ඉස්සරහට යනවා. සක්‍රියතාව ශ්‍රේණියේ පල්ලෙහා ඉන්නේ हाइड्रोजन सोडियम की सक्रियता श्रेणी गुड़ी එහෙනම් සෝඩියම් නෙවෙයි පුතේ මෙතන ඔක්සි හරණයට යන්නේ හයිඩ්‍රජන් තමයි ඔක්සි හරණය වෙන්න මෙතනට යන්නේ. ඔය වගේ පුතේ ඔය අනිත් පැත්ත ද්‍රාවණයේ ඍණායන කීපයක් ඉන්නවා. ද්‍රාවණයේ ඍණායන කීපයක් ඉන්නවා නම් කවුද ඔක්සිකරණයට යන්නේ? ද්‍රාවණයේ ඍණායන කීපයක් ඉන්නවා නම් කවුද ඔක්සිකරණය වෙන්නේ? ඒක පුතේ ඔයාලට මේ සිලබස් එකේදී අපි උගන්වන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න පුතේ. මතක තියාගන්න මේක වැදගත්. මෙන්න මේක මතක තියාගන්න හරිම වැදගත්. सल्फेट, फॉस्फेट, कार्बोनेट, ये बस एक मेवाली खंडकाय आइए करना सल्फेट, फॉस्फेट, कार्बोनेट, नाइट्रेट और ये खंडकाय उदय निराला कावदा वाक्ता මේ කට්ටිය කවදා වක්වත් ප්‍රතික්‍රියාවට යන්නේ නැහැ. ඒ කියන්නේ ඔක්සිහරණයක් වෙන්න යන්නේ නැහැ. මේ වගේ खंडकाय विशाल खंडकाय ऑक्सीकरण වෙන්නේ නැහැ. ऑक्सीकरण වෙන්නේ නැහැ. මෙතන OH- ගන්න පුළුවන්. හැබැයි මම OH- වෙනකොට ගන්න ගින්නේ මෙයාලද මොකද දැන් ඉතින් මෙතන Cl- හිටියේ නැහැ. දැන් මෙතන Cl- හිටියේ නැහැ. ඒක පුතේ ඉතුරු වෙන්නේ OH- විතරයි. ඒකෙන් පුතේ ऑक्सीकरण වෙන්න කවුරුත් හිටියේ නැත්තම් සරලව කවුරුත් හිටියේ නැත්තම් ऑक्सीकरण වෙන්න OH- ऑक्सीकरणයට වාචනය වෙනවා. හැබැයි මේ කවදාවත් මෙන්න මේ කට්ටිය නම් ඔක්සිකරණය වෙන්නේ නැහැ, ඔක්සිහරණය වෙන්නේ නැහැ. මතක තියාගන්න කවුරුත් හිටියේ නැත්තම් විතරයි OH- යන්නේ. දැන් මෙතන Cl ඉන්න නිසා Cl තමයි ඔක්සිකරණය වෙන්නේ, OH- ඔක්සිකරණය වෙන්නේ නැහැ. ඊට පස්සේ පුතේ ඔයාලට තව දෙයක් කාරණාවක් තියෙනවා කියලා දෙන්න. පුතේ දැන් මෙතන අපි දානවා ඔය ඉගෙන ගන්නදී විද්‍යුත් රසායනික කෝෂවලදී සක්‍රීය ඉලෙක්ට්‍රෝඩ මොනවාද? අක්‍රීය ඉලෙක්ට්‍රෝඩ මොනවාද? පුතේ සක්‍රීය ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ සක්‍රීය ඉලෙක්ට්‍රෝඩ කියන්නේ මේ වගේ කෝෂක භාවිතා කරද්දී ප්‍රතික්‍රියාවල සහභාගී වෙන ඉලෙක්ට්‍රෝඩ. දැන් ඔයාලා දන්නවද? ජඩ මොකද උදාහරණ විද්‍යුත් රසායනික කෝෂයක් සලකුව ජඩ මෙහෙම දිය වෙලා තියෙනවා. අක්‍රීය ඉලෙක්ට්‍රෝඩ කියන්නේ ප්‍රතික්‍රියාවට සහභාගී වෙන්නේ නැති ඉලෙක්ට්‍රෝඩ. මතක තියාගන්න පුතේ විද්‍යුත් විච්ඡේදනයේදී ඇනෝඩයේ විදියට සක්‍රීය ඉලෙක්ට්‍රෝඩයක් ගත්තොත් උදාහරණයක් සිල්වර් ඉලෙක්ට්‍රෝඩයක් ගත්තොත් එතකොට පුතේ මතක තියාගන්න ඍණායන ඔක්සිකරණය වෙනවා ඍණායන ඔක්සිකරණය වෙන්නේ නැහැ.
එතකොට ඔක්සිකරණය වෙන්නේ මෙන්න මේ ගන්න සිල්වර් ඉලෙක්ට්‍රෝඩය. ඒ මුලදම තමයි පුතේ භාවිතා කරන්නේ විද්‍යුත් ලෝහාලේපනයේදී. ඒක මම විද්‍යුත් ලෝහාලේපනයේ වල පැහැදිලි කරලා දෙන්න. අපේ පළවෙනි විද්‍යුත් විච්ඡේදන කෝෂය තමයි පුතේ කාබන් ඉලෙක්ට්‍රෝඩය වල විලීන සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රවය විද්‍යුත් විච්ඡේදනය කිරීම. දැන් පුතේ මුලින්ම මොනවා කරන්නත් කලින් ඔයා ඇනෝඩ් එක කවුද? කැතෝඩ් එක කවුද? ධන ඉලෙක්ට්‍රෝඩ් මොකක්ද? ඍණ ඉලෙක්ට්‍රෝඩ් මොකක්ද කියලා නම් කරගමු. කෝෂ දිහා බලන්න. මෙන්න පුතේ කෝෂ ධනාංකය. මෙන්න කෝෂ ධනාංකය මෙන්න කෝෂ ඍණාංකය. පුතේ කෝෂ ධනාංකය කියන්නේ මේක ධන ඉලෙක්ට්‍රෝඩය වෙන්නවා. කෝෂ ඍණාංකය කියන්නේ මේක ඍණ ඉලෙක්ට්‍රෝඩය වෙන්නවා. ඔයාලම කියලා දුන්නා පුතේ. ඔයාලම කියලා දුන්නා කෝෂ ධනාංකය කියන්නේ ඇනෝඩ්. එහෙනම් පුතේ මෙතන ධන ඉලෙක්ට්‍රෝඩය කියන්නේ ඇනෝඩ් එක. එහෙනම් පුතේ ඍණ ඉලෙක්ට්‍රෝඩය කියන්නේ මෙතන කැතෝඩ් එක. මෙතන පුතේ වගමන කියලා දුන්නා ඇනෝඩ් අවසර වෙන්නේ ඔක්සිකරණය විතරයි. ඒක විද්‍යුත් රසායන කෝෂය වේවා විද්‍යුත් විච්ඡේදනයේදී වේවා ඇනෝඩ් අවසර වෙන්නේ ඔක්සිකරණය. කැතෝඩ් අවසර වෙන්නේ ඔක්සිහරණය. මොනවද ඔය ටික අපි මුලින්ම නම් කරලා ගමු. දැන් අපි බලමු මේකෙදි සිද්ධ වෙන්නේ මොකක්ද කියලා. පුතේ මෙහෙම හිතව සකස් කරලා කෝෂ සම්බන්ධ වෙලා ඉලෙක්ට්‍රෝඩ වලට මේ විලීන සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය අයන වලට වෙන් වෙනවා. එහෙනම් පුතේ දැන් ද්‍රාවණයේ තියෙන අයන ජාති දෙක බලමු. සෝඩියම් ප්ලස් ඉන්නවා Cl මයිනස් ඉන්නවා. ඔයාලට මේ සජාතිය කට්ටිය කවදාවත් තාරාශනය වෙන්න යන්නේ නැහැ. ඒ වගේ පුතේ එහෙනම් ධන ආයන යනවා ඍණ ඉලෙක්ට්‍රෝඩේ ගාව. මෙන්න ඉන්න පුතේ ධන ආයනේ මෙයා යනවා ඍණ ඉලෙක්ට්‍රෝඩේ ගාව. ඍණ ආයන යනවා පුතේ ධන ඉලෙක්ට්‍රෝඩේ ගාව. එහෙනම් පුතේ අපි දැන් බලමු ඇනෝඩ් ප්‍රතික්‍රියාව මොකක්ද නැත්නම් ඔක්සිකරණ ප්‍රතික්‍රියාව මොකක්ද? ඔක්සිහරණ ප්‍රතික්‍රියාව මොකක්ද කියලා බලමු. එහෙනම් පුතේ ඔක්සිකරණ ප්‍රතික්‍රියාව මොකක්ද කියලා බලමු. ऑक्सीकरण अर्ध प्रतिक्रिया बहुत दिया गया है ऑक्सीकरण अर्ध प्रतिक्रिया ऑक्सीकरण अर्ध प्रतिक्रिया क्या होते सो क्लोरीन एनवा एनोड है असल एनम होते मेथड का क्लोरीन एनवा क्लोरीन कहते Cl इलेक्ट्रॉन या पीड़ा करला Cl हदनवा ඕක තමයි පුතේ ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව. අපි සාමාන්‍යයෙන් මේක මෙහෙම ලියන්නේ නැහැ. අපි ලියන්නේ දෙකයි Cl මයිනස් ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා ක්ලෝරින් වායුව හදනවා කියලා. මේ පුතේ දෙක ගන්නවා කියන අපි කියන්නේ දෙකයි ක්ලෝරින් මයිනස් ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා ක්ලෝරින් වායුව පිට කරනවා. ඕක තමයි පුතේ ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව. අපි පුතේ ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව පුතේ ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව. ඔයාලට පුතේ ඔක්සිකරණයක් කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට කිරීම. ඉලෙක්ට්‍රෝන පිට කිරීමක් නම් පුතේ ඊතරයි දකුණු පැත්තේ ඉලෙක්ට්‍රෝන ටික දාන්න. ඔක්සිහරණයක් කියන්නේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම. එහෙනම් පුතේ ඊතරයි වම් පැත්තේ ඉලෙක්ට්‍රෝන ටික දාන්න. මෙතන ඔක්සිහරණය වෙන්නේ කවුද පුතේ? මෙතන ඔක්සිහරණය වෙන්නේ සෝඩියම් ප්ලස්. එහෙනම් පුතේ අපි මෙහෙම කියනවා. සෝඩියම් ප්ලස් ඉලෙක්ට්‍රෝන එකක් ලබාගෙන සෝඩියම් හදනවා. सोडियम प्लस इलेक्ट्रॉन එකක් ලබාගෙන सोडियम හදනවා. මෙන්න මේක තමයි පුතේ ඔක්සිකරණ ප්‍රතික්‍රියාව. මේක තමයි ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව. දැන් අපිට පුතේ තුලිත ආයනික ප්‍රතික්‍රියාව ලබා ගන්න ඕන නම් තුලිත ආයනික ප්‍රතික්‍රියාව ලබා ගන්න ඕන නම් මෙන්න මේ ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාවයි ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාවයි එකතු කරන්න වෙනවා. එහෙනම් පුතේ අපි ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාවයි ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව සුදුසු පරිදි එකතු කරමු. එහෙනම් පුතේ වාදයෙන් ගන්නවා. ඔයාලා විද්‍යුත් රසායනික කෝෂ වලින් දන්නවා. අපි මේ එකතු කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ ඉලෙක්ට්‍රෝන ටික අපලා දාලා ආයනික ප්‍රතික්‍රියාවක් ලබා ගන්න. දැන් ඔයාලා මේක දිහා බලනකොට පේනවා. මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක් ඉන්නවා. මෙතන ඉලෙක්ට්‍රෝන එකක් ඉන්නවා. එහෙනම් පුතේ මේ දෙක එකතු කරොත් ඉලෙක්ට්‍රෝන දෙකට ඉලෙක්ට්‍රෝන එකයි කියලා. तो टाइम इलेक्ट्रॉन है इधर ये सब होते අපි සුදුසු පරිදි එකතු කරනවා කියලා කියන්නේ ප්‍රතික්‍රියා දෙකේ ඉලෙක්ට්‍රෝන ගන්න සමාන කරගන්න ඕන. එහෙනම් මුදේ මම වැඩි කරනවා දෙවනි ප්‍රතික්‍රියාව දෙකේ. එතකොට පුතේ එනවා දෙවනි ප්‍රතික්‍රියාව දෙකෙන් වැඩි කරාම එනවා දෙකයි සෝඩියම් ප්ලස් දෙකයි ඉලෙක්ට්‍රෝන
දෙකයි සෝඩියම් කියලා. දැන් පුතේ මෙන්න මේකට ඔක්සිකරණ ප්‍රතික්‍රියා ඔක්සිකරණ ප්‍රතික්‍රියා එකතු කරනවා. ලස්සනට ඉලෙක්ට්‍රෝන දෙක කැපිලා යනවා. මම මේකට දානවා නිකන් 3 කියලා. දැන් මම එකතු කරනවා. 1 ධන 3. 1 ධන 3. ඒකට තුන දානවා එකතු කරද්දී ඊදලේ වම් පැත්තේ කට්ටිය ඊදලේ වම් පැත්තේ. ඊදලේ දකුණු පැත්තේ කට්ටිය ඊදලේ දකුණු පැත්තේ. හරි එහෙනම් අපි එකතු කරලා බලමු. ඔක්සිකරණ ප්‍රතික්‍රියාව ඊදලේ වම් පැත්තේ ඉන්නේ දෙකයි क्लोरीन माइनस දෙකයි Cl माइनस क्लोराइड ऑक्सी हरणांतर प्रतिक्रियाව ඉදලේ වම් පැත්තේ ඉන්නේ सोडियम प्लस ධන දෙකයි ඉලෙක්ට්‍රෝන. එහෙනම් මුදේ අපි යන්නේ ඔක්සිකරණාන්තර ප්‍රතික්‍රියාව ඉදලේ දකුණු පැත්තේ. එතන ඉන්නවා Cl2 ධන දෙකයි ඉලෙක්ට්‍රෝන. අපි යමුදේ මේ ප්‍රතික්‍රියාව විතර කරනවා. එතන ඉන්නේ මුදේ දෙකයි सोडियम देने की ये मुझे देखो और पहले मेथल इलेक्ट्रॉन देकर कैपिला याना इतना में देखते देखाई Cl माइनस धन देखाई सोडियम प्लस Cl2 धन देखाई सोडियम मुझे मेकर किया तुलित आयनिक प्रतिक्रिया मेकर किया मुझे तुलित आयनिक प्रतिक्रियाओं की जरा क्या मुझे अपने प्रतिक्रियाओं की निवड़ से बनाना है या तुलित देखिए यहाँ अपने तुलित क्लोरीन देगा कितना क्लोरीन देगा क्लोरीन तुलित सोडियम देगा क्या मुझे कितना सोडियम तुलित क्या मुझे मैं और समस्त लोग इतने विलीन सोडियम क्लोराइड जाओगे विद्युत विच्छेदन किरीमडांतालो विद्युत विच्छेदन कोशयो एनामुदे मेन ऑक्सीकरण प्रतिक्रियाව मेन ऑक्सीकरण प्रतिक्रियाව මෙන්න ඒ දෙක සුදුසු පරිදි එකතු කරලා ගත්ත තුලිත ආයනික ප්‍රතික්‍රියාව මේක ඉතල අමාරුවක් නෑ. හරි පුතේ මම දැන් ඔයාලට කියලා දුන්නා කොහොමද විලීන ද්‍රාවණ විද්‍යුත් විච්ඡේදනය කරන්නේ. මම ඔයාලට විලීන සෝඩියම් ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදනය කරලා පෙන්නනවා. එහෙනම් පුතේ අපි දැන් ගමු जलीय सोडियम क्लोराइड विद्युत विच्छेदन करा දැන් ඒක පුතේ ජලීය ද්‍රවණ විද්युत විච්ඡේදනය කරා. හරි එහෙනම් පුතේ ජලීය सोडियम क्लोराइड ද්‍රවණ විද්युत විච්ඡේදනය කරා. සුපුරුදු පරිදි මේ කාබන් ඉලෙක්ට්‍රෝඩ එහෙනම් පුතේ මෙන්න බැටරිය ධනාංකය මෙන්න බැටරිය ඍණාංකය ඒ නිසා මෙන්න ධන ඉලෙක්ට්‍රෝඩය මෙන්න ඍණ ඉලෙක්ට්‍රෝඩය. පුතේ ඔයාලන්නවා ධන ඉලෙක්ට්‍රෝඩය කියන්නේ එහෙනම් අනිවාර්යයෙන්ම ඇනෝඩය एनोड असल में पुते ऑक्सीकरण है මෙන්න ඍණ ඉලෙක්ට්‍රෝඩය එහෙනම් මේක කැතෝඩය අසල වෙන්නේ ඔක්සිහරණය. හරි ඔන්න ඔක්සිකරණය ඔක්සිහරණය ඇනෝඩ කැතෝඩ කොහොමද එක අල්ලගත්තා. එහෙනම් පුතේ අපි දැන් යන්නේ ජලීය सोडियम क्लोराइड ද්‍රාවණය විද්‍යුත් විච්ඡේදනය කරන්න. එහෙනම් පුතේ ඔක්කොම වලින්දී අදලා මේ ද්‍රාවණයේ ඉන්න අයන කවුද? මේ ද්‍රාවණයේ ඉන්න අයන මොනවාද? එහෙනම් පුතේ මේ ද්‍රාවණයේ අයන ಜಾති හතරක් ඉන්නවා. सोडियम प्लस Cl माइनस ජලයෙන් ඉන්නවා H+ OH माइनस මෙන්න පුතේ ද්‍රාවණයේ ඉන්න අයන ಜಾති හතර දෙනා. දැන් අපිට පුතේ මම ඔයාලට කිව්වා ධනායන දෙකක් ඉන්නවා කවුද යන්නේ? ඍණායන දෙකක් ඉන්නවා කවුද යන්නේ? ඔයාලෙන් ඒව දැනගෙන ඉන්න ඕන මම ඔයාලට පැහැදිලිවම කියලා දුන්නා. අපි මේ කොටස කතාකරගෙන යද්දි බලමු තව ඒකට විස්තර කරගමු. එහෙනම් පුතේ ද්‍රාවණයේ ඉන්න අයන ಜಾති තමයි सोडियम प्लस H+ Cl माइनस इनवा OH माइनस इनवा उधर මේ විදිහට අපි සකස් කරලා OH සම්බන්ධ කරනවා ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් මේ විදිහට අයන වලට වෙනවා. එහෙනම් පුතේ දැන් අපි බලමු ඍණ ඉලෙක්ට්‍රෝඩය අසලට යන්නේ කවුද? ඍණ ඉලෙක්ට්‍රෝඩය අසලට යන්නේ කවුද? පුතේ ධනායන දෙකක් ඉන්නවා. එහෙනම් පුතේ මෙතනදී මම කියලා දුන්නා ඔක්සිහරණයට යන්නේ ධන ආයන දෙකක් ඉන්නවා. ඔක්සිහරණයට යන්නේ සක්‍රියතා ශ්‍රේණියේ පහළින් ඉන්න කෙනා. එහෙනම් පුතේ මේ සෝඩියම් ඉන්නවා හයිඩ්‍රජන් ඉන්නවා. එහෙනම් මේ ධන ආයන දෙකෙන්
ධනායන දෙකේ ඔක්සිහරණය වෙන්නේ සක්‍රියතා ශ්‍රේණිය පල්ලෙහා ඉන්නේ හයිඩ්‍රජන්. එහෙනම් පුතේ කැතෝඩේ හොයාගෙන යන්නේ H+ අයන. ඊට පස්සේ මෙතන ඔක්සිකරණය වෙන්නේ නැහැ කොහොමද කියලා. පුතේ මෙතන ඍණායන දෙකක් තියෙනවා. පුතේ ඍණායන දෙකක් තියෙනවා. එහෙනම් පුතේ මමරාට කියලා දුන්නා සල්ෆේට්, ફોස්ෆේට්, හයිඩ්‍රොක්සික් මේ වගේ අයන. බහු අයන. කවදාවත් බහුකාණ්ඩක අයන කවදාවත් ඔක්සිකරණය වෙන්නේ නැහැ, ඔක්සිහරණය වෙන්නේ නැහැ. එහෙනම් පුතේ ඒ තියරියට අනුව මෙතන ඔක්සිකරණය වෙන්නේ Cl-. එහෙනම් ඇනෝඩ් ළඟට යන්නේ Cl-. ක්ලෝරයිඩ් අයනෙ. එහෙනම් අපිට පුතේ ඔක්සිකරණාන්ත ප්‍රතික්‍රියාව මොකද්ද? ඔක්සිහරණාන්ත ප්‍රතික්‍රියාව මොකක්ද කියලා. එහෙනම් මුලින්ම සලකනවා නම් ඔක්සිකරණාන්ත ප්‍රතික්‍රියාව. එහෙනම් පුතේ ඇනෝඩ් ඇසලට යන්නේ Cl- ක්ලෝරයිඩ් අයන. එහෙනම් පුතේ මම ඉස්සෙල්ලා කියලා දුන්නා ක්ලෝරයිඩ් අයනය ඉලෙක්ට්‍රෝනයක් පිට කරලා ක්ලෝරින් බවටපත් වෙනවා. ඒක සාමාන්‍ය මේක එක ක්ලෝරයිඩ් අයනයකට මේක කතා කරන්නේ ක්ලෝරයිඩ් අයන දෙකකට. ඒ නිසා අපි දන්නවා දෙකයි Cl- ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා ක්ලෝරින් වායුව හදනවා. එහෙනම් පුතේවට මෙතන ඇනෝඩ් එක අසල දැක ගන්න පුළුවන්. ඇනෝඩ් එක අසල දැක ගන්න පුළුවන්. වායු උගුරු පිට වෙලා යනවා. මෙතනින් වායු උගුරු වගේ පිට වෙලා යනවා දැක ගන්න පුළුවන්. ඔන්න ඔක්සිකරණාන්ත ප්‍රතික්‍රියාව. එහෙනම් පුතේ ඔක්සිහරණාන්ත ප්‍රතික්‍රියාව සලකමු. එහෙනම් පුතේ මෙතනින් ඔක්සිහරණය වෙන්නේ මම කියනවා H+. එහෙනම් පුතේ H+ ට අදාළව ඔක්සිහරණාන්ත ප්‍රතික්‍රියාව ලියලා පෙන්නන්න. H+ එක ඉලෙක්ට්‍රෝනයක් අරගෙන හයිඩ්‍රජන් හදනවා. ඔන්න ඔතන පුතේ ඔක්සිහරණ ආන්ත ප්‍රතික්‍රියාව. හැබැයි පුතේ අපිට තියාගන්න මෙතන H+ එකයි ඉන්නේ ද්‍රාවණය. ද්‍රාවණයේ H+ කීපයක් තියෙනවා. එහෙනම් පුතේ තව H+ එකක් තව ඉලෙක්ට්‍රෝනයක් අරගෙන තව හයිඩ්‍රජන් ගෙනෙක් හදනවා. එහෙනම් පුතේ මෙතනින් හරිච්ච හයිඩ්‍රජන් මෙතනින් හරිච්ච හයිඩ්‍රජන් එකතු වෙලා H2 වායුව හදලා මෙතනින් පුතේ හයිඩ්‍රජන් වායුව පිට වෙලා යනවා පේනවා. පුතේ මේක පොඩ්ඩක් දිග වෙන නිසා මම ක්ලෝරින් ලියපු විදියට ක්ලෝරින් හරියට මේ විදිහට තමයි යනවා. මේක පොඩ්ඩක් දිග වෙන නිසා මම ක්ලෝරින් ලියපු විදියට මේක සාන්ද්‍රණව ලියනවා. කොහොමද? දෙකයි H+ ලා දෙන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන H2 වායුව පිට කරනවා. එහෙනම් පුතේ වර්තේනවා මෙතනිනුත් වායු උගුරු පිට වෙනවා. මෙතනිනුත් වායු උගුරු පිට වෙනවා. එහෙනම් පුතේ මෙතනදී ක්ලෝරින් පිට වෙලා ගියා. මෙතන හයිඩ්‍රජන් පිට වෙලා ගියා. පුතේ මම සලකනවා මේක පළවෙනි ප්‍රතික්‍රියාව. මේක දෙවෙනි ප්‍රතික්‍රියාව. ඒ අනුව මම තුලිත ආයනික ප්‍රතික්‍රියාව ගන්න. මම තුලිත ආයනික ප්‍රතික්‍රියාව ගන්නවා එකතු කරනවා. 1යි 2යි. දැන් පුතේ එකතු කරන්න කලින් බලන්න ඉලෙක්ට්‍රෝන සමානද කියලා. අර පුතේ මෙතන ඉලෙක්ට්‍රෝන දෙකයි මෙතන ඉලෙක්ට්‍රෝන දෙකයි යන ඉලෙක්ට්‍රෝන ටික සමානයි. එහෙනම් නිකම්ම මේ එකතු කරලා දාමු. එකේ වම් පැත්ත කවුද ඉන්නේ? 2යි Cl-. දෙකේ වම් පැත්ත කවුද ඉන්නේ? 2ක් H+ ඉලෙක්ට්‍රෝන දෙකක්. ඊට පස්සේ එකේ දකුණු පැත්ත කවුද ඉන්නේ? Cl2 ගන්න දෙකයි ඉලෙක්ට්‍රෝන. මේකෙන් ඉන්නේ H2. එහෙනම් මෙතන ඉලෙක්ට්‍රෝන දෙකට මෙතන ඉලෙක්ට්‍රෝන දෙක කැපිලා යනවා. එහෙනම් ඉන්නේ මෙන්න මේ වගේ ප්‍රතික්‍රියාවක්. කොහොමද? දෙකයි Cl- ගන්න දෙකයි H+ Cl2 ගන්න H2. එහෙනම් පුතේ බලන්න ඔන්න මේකට කියනවා තුලිත ආයනික ප්‍රතික්‍රියාව කියලා. එහෙනම් මේ තුලිත ආයනික ප්‍රතික්‍රියාව දිහා බලන්න මෙයා තුලිතද නැද්ද කියලා. අපි බලමු තුලිත කරන්නේ. ක්ලෝරින් දෙකයි හයිඩ්‍රජන් දෙකයි. එහෙනම් පුතේ මේක තුලිතයි. එසක් කිසිම ප්‍රශ්නයක් නැහැ. තව උත්තර මේක කරලා ඔයාලට පේනවා පුතේ මෙතනින් ක්ලෝරින් ටික පිට වෙලා යනවා. එහෙනම් පුතේ මේ ක්ලෝරින් එක මෙතනින් පිට වෙලා යනවා. මෙතනින් හයිඩ්‍රජන් පිට වෙලා යනවා. අපිට හයිඩ්‍රජන් ටික පිට වෙලා යනවා. එහෙනම් පුතේ මේ ද්‍රාවණය නම් මේ ඉතුරු වෙන්නේ සෝඩියම් ප්ලස් OH විතරයි. එහෙනම් පුතේ මේ දෙක එකතු කරාම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙනවා. එහෙනම් පුතේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙනවා. එහෙනම්
අපිට මේ කාබන් ඉලෙක්ට්‍රෝඩ් එකට ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනය කරාම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය කරගන්න පුළුවන්. එහෙනම් බුදුහාම මම හිතනවා සම්පූර්ණම ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය විද්‍යුත් විච්ඡේදනය කිරීම තේරෙන්නේ නැති කියලා. එහෙනම් බුදුහාම ඊළඟට කතා කරමු. තව ජලීය ද්‍රාවණයක් වෙන කොපර් සල්ෆේට් ජලීය ද්‍රාවණය විද්‍යුත් විච්ඡේදනය කිරීම. හරිද? දැන් මම කතා කරන්න හදන්නේ ජලීය කොපර් සල්ෆේට් ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනය කිරීම. අපි පුතේ මුලින්ම කතා කරා ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනය කිරීම. දැන් කතා කරන්නේ පුතේ ජලීය කොපර් සල්ෆේට් ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනය කිරීම. එහෙනම් පුතේ සම්පූර්ණ විදිහටම ගන්නවා කාබන් ඉලෙක්ට්‍රෝඩ් දෙක. කාබන් ඉලෙක්ට්‍රෝඩ් දෙක මෙතන විද්‍යුත් විච්ඡේදනය කරන්න බලාපොරොත්තු වෙන්නේ ජලීය කොපර් සල්ෆේට්. එහෙනම් පුතේ බැටරියේ ධනාත්මක සම්බන්ධ වෙලා තියෙන ඉලෙක්ට්‍රෝඩය ධන ඉලෙක්ට්‍රෝඩය කියලා කියන්න පුළුවන්. බැටරියේ ඍණාත්මක සම්බන්ධ වෙලා තියෙන ඉලෙක්ට්‍රෝඩය ඍණ ඉලෙක්ට්‍රෝඩය කියලා කියන්න පුළුවන්. ධන ඉලෙක්ට්‍රෝඩය කියන්නේ අනිවාර්යෙන්ම ඇනෝඩය. ඔයා ගන්න පුතේ ඇනෝඩය අසල වෙන්නේ ඔක්සිකරණය. ඍණ ඉලෙක්ට්‍රෝඩය කියන්නේ පුතේ කැතෝඩය. අනිවාර්යෙන්ම කැතෝඩය අසල වෙන්නේ ඔක්සිකරණය. උදේ ඔය කොච්චර දාන්නවද තමයි නැහැ. මේක වැඩක් නැතිවත් තමයි නැහැ. අනිවාර්යෙන්ම ඔයා කරන්නේ මේක දාන්න. මොකද උදේ ඔයා මේව දාන්න තමයි ඔයාගේ මොලේට යනවා. මේක කරන්න මේක මොනවද ඔය මොලේට යන නිසා මම වැඩක් නැතිවත් තමයි නැහැ. ඔය මේ විදිහම සංකේතව කරගන්න. එනකොට දැන් බලමු ජලීය කොපර් සල්ෆේට් ද්‍රාවණයක තියෙන අයන ජාත මොනවද කියලා. එනකොට දැක්කම දන්නවා ජලීය කොපර් සල්ෆේට් ද්‍රාවණයක තියෙනවා Cu+ Cu2+ आयन ඊට පස්සේ H+ आयन ඊට පස්සේ OH- आयन SO4 2- आयन උදේ කොපර් සල්ෆේට් කරනවා වෙනවා කොපර් ආයන සල්ෆේට් ආයන ජලය කරනවා වෙනවා H+ OH- आयन එහෙනම් උදේ බලමු අපි මෙතන ඍණ ඉලෙක්ට්‍රෝඩය අසලට යන්නේ කවුද කියලා ධන ඉලෙක්ට්‍රෝඩය අසලට යන්නේ කවුද කියලා අපි බලමු. එහෙනම් මුලින්ම මෙතන පේනවා ධනායන දෙකකුයි ඍණායන දෙකකුයි ඉන්නවා. එහෙනම් මුලින්ම අම්මාට දැන් මේ වෙද්දි කියලා දීලා තියෙනවා ධනායන දෙකක් ඉන්නවා නම් ඔක්සිජන් වෙන බැලීම උදේ සම්ප්‍රදායනීය පරයයක ඉන්න එක්කෙනා. එහෙනම් මුලින්ම මෙතන සම්ප්‍රදායනීය පරයයක ඉන්නේ කොපරද හයිඩ්‍රජන්. එහෙනම් මුලින්ම ගන්නවා සම්ප්‍රදායනීය පරයයක ඉන්න මෙතන කොපර කියලා. එහෙනම් මෙතන ඔක්සිජන් වෙන්නේ කොපර. ඔක්සිජන් වෙන්නේ මුදේ කොපර. අනුමුදේ ඕවාරම කියලා දෙන්න කියලා මෙතන ඇප්ලයි කරන්න හදන්න. බලන්න මුදේ මෙතන ෆ්ලෝරයිඩ් වගේ කවුරුත් නැහැ. මුදේ මෙතන ඉන්න ඍණායන දෙක තමයි OH- සල්ෆේට්. අනුමුදේ මම කියලා දුන්නා OH- සල්ෆේට්, ફોස්ෆේට්, නයිට්‍රේට් වගේ කට්ටිය ඉන්නවා. මෙයාලා කවුරු ඔක්සිකරණය වෙන්නේ නැහැ. ඔක්සිහාරණය වෙන්නේ නැහැ කියලා මම කියලා දුන්නා. අදට මම මේක කියලා දුන්නා. මේ වගේ සරලයි කවුරු කිව්වේ නැත්තම්, ක්ලෝරයිඩ් වගේ සරලයි කවුරු කිව්වේ නැත්තම්, කරන්න දෙයක් නැත්තම් OH- පුළුවන් ඔක්සිකරණය වෙන්න. එහෙනම් පුතේ මෙතනදී ඔක්සිකරණයට භාජනය වෙන්නේ. මෙතනදී ඔක්සිකරණයට භාජනය වෙන්නේ පුතේ OH-. එහෙනම් ඔක්සිකරණය වෙන්නේ OH-. එහෙනම් මොනවද මේ කොටසේ අතාර සිද්ධ වෙන්නේ? අපි බලමු ඔක්සිකරණ ප්‍රතික්‍රියාව මොකද්ද? ඔක්සිහාර ප්‍රතික්‍රියාව මොකද්ද? මේකේ නිරීක්ෂණ මොනවද කියලා. බලන්න කොපර් සල්ෆේට් ද්‍රාවණය වලට නිල් පාට. කොපර් සල්ෆේට් ද්‍රාවණය වලට නිල් පාට. මේ විදිහට බැටරියක් සම්බන්ධ කරලා මෙයා විද්‍යුත් විච්ඡේදනය කරද්දී ඔයාලට පේනවා මෙයා කැලි වල කැඩෙන නිසා මෙන්න මේ කොපර් සල්ෆේට් ද්‍රාවණයේ තියෙන නිල් පැහැය ක්‍රමයෙන් අඩු වෙනවා. ඊට අමතරව ඔයාලට පේනවා මෙන්න මේ කැතෝඩය අසල පුතේ රතු දුමුරු ද්‍රව්‍ය මෙහෙම තැන්පත් වෙනවා. මෙයාගේ නිල් පාට ක්‍රමයෙන් අඩු වෙනවා. ඊට අමතරව රතු දුමුරු ද්‍රව්‍ය කැතෝඩය අසල තැන්පත් වෙනවා. ඊට අමතරව පුතේ ඔයාලට පේනවා ඇනෝඩය අසලින් වායු මුළු පිටරනවා. පුතේ මේ නිරීක්ෂණ වලට හේතු ඔයාලටම පැහැදිලි වෙයි. ඔක්සිකරණ ප්‍රතික්‍රියාව මොකද්ද? ඔක්සිහාර ප්‍රතික්‍රියාව මොකද්ද කියලා කතා කරා. එහෙනම් දැන් අපි අමු මුලින්ම ඔක්සිකරණ ප්‍රතික්‍රියාව මොකද්ද කියලා කතා කරන්න. දැන් මුලව ගන්නවා. එනවා දැන් පුතේ විදිහින් සල්ෆේට් මුකුත් කරන්න බෑ. ඒ නිසා මෙතනදී
ඔක්සිකරණය වෙන්න යන්නේ OH මයිනස්. එහෙනම් පුතේ ඔක්සිකරණාත්මක ප්‍රතික්‍රියාව මෙන්න මේ විදිහට මම ලියන්න පුළුවන්. 4යි OH මයිනස් 4යි OH මයිනස් ඔක්සිකරණය වුණාම අපිට හම්බෙනවා ජලාණු දෙකකුයි ඔක්සිජන් වායුවයි ඉලෙක්ට්‍රෝන හතරකුයි. පුතේ මේක නම් පාඩම් කරනවා තියාගන්න. OH මයිනස් වල ඔක්සිකරණය පාඩම් කරලා තියාගන්න. 4යි OH මයිනස් 2යි ජලය ධන O2 ධන 4යි ඉලෙක්ට්‍රෝන ඔතනමලේ OH මයිනස් වල ඔක්සිකරණය. එහෙනම් පුතේ මේක දිහා පොඩ්ඩක් බලන්න. ඔයාලට පේනවා මෙතන ඔක්සිජන් පිට වෙනවා. ඔක්සිකරණ අවර ප්‍රතික්‍රියාවේදී ඔයාලට පේන ඔක්සිජන් පිට වෙනවා. එහෙනම් පුතේ මෙන්න මෙතන ඔක්සිකරණය වෙනවා. ඔයාලට පේනවා මෙතනින් එහෙනම් පිට වෙච්ච වායුව තමයි ඔක්සිජන්. එහෙනම් මේ නිරීක්ෂණයට අදාළ හේතුව පැහැදිලි කරගත්තා. එහෙනම් පුතේ අපි යමු ඔක්සිහරණ අවර ප්‍රතික්‍රියාව ලියන්න. එහෙනම් පුතේ මම ඔයාලට කිව්වා මෙතනදී ඔක්සිහරණය වෙන්නේ ඔබ එහෙනම් පුතේ Cu2+ ඉලෙක්ට්‍රෝන දෙකක් ලබාගෙන කොපරවට පත් වෙනවා. එහෙනම් පුතේ මොන Cu2+ ඉලෙක්ට්‍රෝන දෙකක් ලබාගෙන කොපර බවට පත් වුණා. එහෙනම් පුතේ මේ තැන්පත් වෙන කොපර එක තමයි මෙන්න මෙයාට තැන්පත් වෙන්නේ. ඒ නිසා තමයි කැතෝඩය රතු දුරු ප්‍රහාර ගන්නෙ. එහෙනම් පුතේ මම කියනවා මේක පළවෙනි අණු ප්‍රතික්‍රියාව. මේක දෙවෙනි අණු ප්‍රතික්‍රියාව. දැන් පුතේ මේ දෙක සුදුසු පරිදි එකතු කරලා අපි ගමු තුලිතායන ප්‍රතික්‍රියාව. ඔයාලට මේක බලන්න බෑනවා. මෙතන ඉලෙක්ට්‍රෝන දෙකයි. මෙතන ඉලෙක්ට්‍රෝන හතරයි. එහෙනම් පුතේ අපි මුලින්ම කරන්න ඕන ඉලෙක්ට්‍රෝන ගාන සමාන කරගන්න එක. අපි ඒ නිසා බලමු දෙවෙනි ප්‍රතික්‍රියාව. දෙවෙනි අණු ප්‍රතික්‍රියාව විතරක් දෙකෙන්. එහෙනම් පුතේ එතනින් එනවා 2යි Cu2+ හතරයි ඉලෙක්ට්‍රෝන 2යි කොපර කියලා. එහෙනම් පුතේ මම දානවා මේකට 3 කියලා. එහෙනම් පුතේ දැන් අපි එකතු කරමු 1යි 3. එහෙනම් පුතේ මම එකතු කරනවා 1 දාන 3. එහෙනම් පුතේ එකේ ඉන්නේ වම් පැත්තේ 4යි OH මයිනස් 3 ඉන්නවා 2යි Cu2+ 4යි ඉලෙක්ට්‍රෝන මේ පැත්තෙන් ඉන්නවා පුතේ 2යි ජලය ධන ඔක්සිජන් ධන 4යි ඉලෙක්ට්‍රෝන මේකෙන් එනවා පුතේ 2යි Cu කියලා. එහෙනම් බලන්න පුතේ මෙතන ඉලෙක්ට්‍රෝන 4 මෙතන ඉලෙක්ට්‍රෝන 4 කැපෙනවා. එහෙනම් පුතේ ඉතුරු වෙන්නේ කවුද කියලා අපි බලමු. එහෙනම් පුතේ මෙතන ඉතුරු වෙනවා 4යි OH මයිනස් 2යි Cu2+ මේ පැත්තෙන් එනවා 2යි ජලය ධන 2යි ඔක්සිජන් O2 2යි Cu. දැන් බලන්න මේ තුලිතද කියලා අපි බලමු තුලිතද කියලා. පුතේ කොපර දෙක තුලිතයි. පුතේ බලන්න ඔක්සිජන් මෙතන හතරක් තියෙනවා. ඔක්සිජන් හතරක් තියෙනවා. මේකේ ඔක්සිජන් දෙකයි මෙතන දෙකයි ඔක්සිජන් හතරයි. පුතේ හයිඩ්‍රජන් හතරක් තියෙනවා. බලන්න මෙතන දෙවන දෙක හතරයි හයිඩ්‍රජන්. එහෙනම් පුතේ මේක තුලිතයි. එහෙනම් පුතේ මේක ජලීය කොපර් සල්ෆේට් ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනය කිරීමට අදාළව තුලිත ආයනික සමීකරණය. පුතේ මම ඔයාලට ජාති දෙකක් කියලා දුන්නා. විලීන ද්‍රාවණ විද්‍යුත් විච්ඡේදනය කරන විදිය, ජලීය ද්‍රාවණ විද්‍යුත් විච්ඡේදනය කරන විදිය. ඔයාලට මේක බැලුවනම් තේරෙන්නේ නැති ද්‍රාවණ ඔක්කොම ටික එකම විදිහට තමයි විද්‍යුත් විච්ඡේදනය කරේ එකම තියරිය. ආදර්ශන විදිය පොඩ්ඩක් වෙනස් වෙනවා. එහෙනම් ඔයාලට තේරෙන්නේ නැති මේක ලොකු අමාරුවක් නෑ. හරිම ලේසි මේ පාඩම. එහෙනම් මේ විදිහට තමයි අද පාඩම ඉවර වෙන්නේ. ඔයාලට තේරෙන්නේ නැති මොනවද තියෙනවා ඒ ටික මගෙන් අහන්න. මේ පාඩම කතාවෝ මේ පාඩම අදාළ නැති දේවල් මම පුළුවන් උපරිමයෙන් ඔයාලට කියලා දෙන්න උත්සාහ කරනවා.